අපි දුල පුතාලා මේකේ අභ්‍යාසය කරලා තියෙනවා නම් කතා කරන්න පුළුවන්. නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අභ්‍යාසය කරලා තියෙනවද මේක? අභ්‍යාසය කරලා තියෙනවා නම් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අභ්‍යාසය කරලා නැත්නම් අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි එහෙනම් ඊළඟ කොටසට ගියොත් එහෙම අභ්‍යාසය කරලා නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. පදාර්ථයේ අවස්ථා විපර්යාස කියන කොටස තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පදාර්ථයේ අවස්ථා විපර්යාස කියන කොටස. මේ පොත මන් දාන්නම්. මේක PDF එක තියෙනවා. ඉස්කෝලේ පොත් හම්බුන්නේ නැයි කියලා කියන්නේ මේ පොත දාන්නම්. අපි මේක ඊළඟ කොටස බැලුවොත් එහෙම පදාර්ථයේ අවස්ථා විපර්යාස කියන එක බැලුවොත් එහෙම පදාර්ථයේ අවස්ථා විපර්යාස කියන එක බැලුවොත් එහෙම ඝන ද්‍රව සහ වායු ලෙස පදාර්ථයේ අවස්ථා තුනක් තිබෙන බව ඔබට මීට පෙර ඉගෙනගෙන ඇති කියලා දක්වලා තියෙනවා. එතකොට ඝන ද්‍රව වායු කියලා පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා කියලා දුර පුතාලා 6 වසරේදී එහෙම 6 ශ්‍රේණියේදී එහෙම ඉගෙනගෙන තියෙනවා. ඒක ගැන මේ කියන්නේ. නිදසුනක් වශයෙන් රත් කිරීමේදී අයිස් දියවී ජලය බවටත් ජලය ජල වාෂ්ප බවටත් පත්වීම දැක්විය හැකිය කියලා දක්වන. එතකොට නිදසුනක් වශයෙන් රත් කරනකොට අයිස් කියන එක තියුණොත් ඒක දිය වෙලා ජලය බවට පත් වෙනවා. අපහු ජලය රත් කරනකොට මොකද වෙන්නේ? ඒක ජල වාෂ්ප බවට පත් වෙනවා. මේ ආකාරයට තාපය සැපයීම හෝ ඉවත් කිරීම හෝ නිසා ද්‍රව්‍යයක් එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ තාපය සපයන හින්දා මේ ද්‍රව්‍ය කියන එක අවස්ථාවක ඉඳන් තවත් අවස්ථාවකට පත් වෙනවා. මේකට තමයි අපි කියන්නේ අවස්ථා විපර්යාසය කියලා. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම පදාර්ථය ඝන ද්‍රව හෝ වායු වැනි එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසය ලෙස හැඳින්වේ. මේක ලියා ගන්න අවස්ථා විපර්යාසය කියන එක වැදගත් වෙනවා. පදාර්ථය ඝන ද්‍රව හෝ වායු වැනි එතකොට එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම තමයි පදාර්ථ විපර්යාසයක් කියලා කියන්නේ. පදාර්ථ විපර්යාසය කියන්නේ එතකොට පදාර්ථ විපර්යාසය කියලා කියන්නේ පදාර්ථය ඝන ද්‍රව හෝ වායු වැනි එක් අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට පත්වීම තමයි අවස්ථා විපර්යාසය කියලා කියන්නේ. වායුවක් ඝනීභවනය වීම ඝනයක් ද්‍රව බවට පත්වීම
අපි ආපහු පටන් ගත්තොත් එතකොට අවස්ථා විපර්යාසය කියන්නේ පදාර්ථය ඝන ද්‍රව හෝ වායු වැනි එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම. වායුවක් ඝනීභවනය වීම වායුවක් ඝනීභවනය වීම එතකොට වායුවක් ඝනීභවනය වීම ඝනයක් ද්‍රව බවට පත්වීම විලයනය කියලා දක්වන. එතකොට වායුවක් ඝනීභවනය වීමයි ඝනයක් ද්‍රව බවට පත්වීම විලයනය කියලා දක්වනවා කියලා තියෙන්නේ. ද්‍රවයක් ඝන බවට පත්වීම හිමායනය කියලා දක්වනවා. ද්‍රවයක් නැටීම ආදී අවස්ථා විපර්යාස ද්‍රවයක් එතකොට නැටීම ආදිය අවස්ථා විපර්යාසවලට උදාහරණ කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට වායුවක් මේ ටික වැදගත් වෙනවා. ඇත්තටම වායුවක් ඝනීභවනය වීම ඝනයක් ද්‍රව බවට පත්වීම. එතකොට මේ ඝනයක් ද්‍රව බවට පත්වීමට කියන්නේ විලයනය කියලා. වායුවක් ඝනීභවනය වීම තියෙනවා. ඊළඟට ඝනයක් ද්‍රව බවට පත් වෙනවා. ඊළඟට ද්‍රවයක් ඝන බවට පත්වීම. ඒකට හිමායනය කියලා. හිමායනය කියලා දක්වනවා. එතකොට ද්‍රවයක් නැටීම ආදිය අවස්ථා විපර්යාස වේ කියලා ලියාගන්න. එතකොට වායුවක් ඝනීභවනය වීම ඝනයක් ද්‍රව බවට පත්වීමකට අපි කියනවා විලයනය කියලා. ඝනයක් ද්‍රව බවට පත්වීමට අපි කියනවා විලයනය කියලා. ඊළඟට ද්‍රවයක් ඝන බවට පත්වීම හිමායනය. ද්‍රවයක් ඝන බවට පත්වීමට කියන්නේ අපි හිමායනය කියලා. ද්‍රවයක් නැටීම ආදිය අවස්ථා විපර්යාස වේ කියලා දක්වන්න. ද්‍රවයක් නැටීම ආදිය අවස්ථා විපර්යාස වේ. එතකොට අවස්ථා විපර්යාස කියන එක ගැන අපි එතන කතා කරේ. ඊළඟ එක බැලුවොත් එහෙම ද්‍රවාංකය කියන කොටස ඊළඟට තියෙන්නේ. යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වෙන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය. එතකොට ද්‍රවාංකය කියලා ලියලා පීඩනය මත රඳා පවතී කියන එක වරහන් ඇතුළේ ලියා ගන්න ද්‍රවාංකය කියලා ලියලා පීඩනය මත රඳා පවතී කියලා ලියාගෙන ඊට පස්සේ ඊට කැලක් හරි 32ක් හරි දාලා යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වය. ද්‍රවාංකය කියලා කියන්නේ එතකොට මේක පීඩනය මත රඳා පවතින කියලා වරහන් ඇතුළේ ලියා ගන්න. එතකොට ඝන අවස්ථාවේ ඝන ද්‍රව්‍යයක් රත් කරනකොට එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වෙන උෂ්ණත්වය. ඊළඟ එක අපි බැලුවොත් එහෙම හිමාංකය කියන එක හිමාංකය කියන එක අපි එක බැලුවොත් එහෙම හිමාංකය කියලා කියන්නේ ඒකත් පීඩනය මත රඳා පවතී කියන එක වරහන් ඇතුළේ ලියා ගන්න. හිමාංකය වරහන් ඇතුළේ දාලා පීඩනය මත රඳා පවතී කියලා ලියා ගන්න. එතකොට යම් ද්‍රවයක් සිසිල් කිරීමේදී එය
ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වෙන උෂ්ණත්වය. යම් ද්‍රවයක් සිසිල් කරනකොට ඒක ද්‍රව අවස්ථාවේ ඉඳන් ඝන අවස්ථාවට පත්වෙන උෂ්ණත්වයට තමයි කියන්නේ හිමාංකය කියලා. හිමාංකයත් පීඩනය මත රඳා පවතිනවා. හිමාංකය කියන එකත් පීඩනය මත රඳා පවතිනවා. ඊළඟ කොටස වැදගත් වෙන එකේ යම් ද්‍රව්‍යයක හිමාංකයත් ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයකි කියන එක ඉතාම වැදගත් වෙන කොටසක්. එතකොට යම් ද්‍රව්‍යයක ද්‍රවාංකයයි හිමාංකයයි එකම අගයක් වෙනවා. යම් ද්‍රව්‍යයක ද්‍රවාංකයයි හිමාංකයයි කියන දෙකම එකම අගයක් වෙනවා. යම් ද්‍රව්‍යයක ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයකි. ඊළඟ කොටස බැලුවොත් එහෙම ද්‍රව්‍ය කිහිපයක ද්‍රවාංක 9 දෙක වගුවේ දැක්වේ. නමේ දෙක වගුව ද්‍රව්‍ය කිහිපයක ද්‍රවාංක වායුගෝල ද්‍රව්‍ය කිහිපයක ද්‍රවාංක 9 දෙක වගුවේ දැක්වෙනවා කියලා තියෙනවා. 9 දෙක වගුව බැලුවොත් එහෙම ද්‍රව්‍ය කිහිපයක ද්‍රවාංක වායුගෝලයකක පීඩනයක් යටතේ කියලා දක්වලා තියෙනවා. එතකොට ද්‍රව්‍ය බැලුවොත් එහෙම අයිස් කියන එක ද්‍රවාංකයේ 0යි. පැරෆින් ඉටි කියන එක 54යි. නැෆ්තලීන් සෙන්ටිග්‍රේඩ් අංශක 80යි. සල්ෆර් කියන එක 114යි. ඊයම් කියන එක 330යි. එතකොට ද්‍රවාංකය කියන එක අපි මෙතන බැලුවේ එතකොට මෙතන ද්‍රව්‍ය පහක ද්‍රවාංකය කියන එක අපි බැලුවේ. ඊළඟට තව තියෙනවා ද්‍රවාංකය කියන එක තව ද්‍රව්‍ය පහක්. එතකොට සිංක් කියන එක ද්‍රවාංකය 410යි. ඇල්මිනියම් වල 660යි. රත්රන් වල 1063යි. ටන්ස්ටන් කියන එකේ 5385යි. යකඩ කියන එකේ 1535යි. එතකොට කලින් අපි බලපු අවස්ථාවේදකොට යම් ද්‍රව්‍යයක ද්‍රවාංකයයි හිමාංකයයි කියන දෙකම එකම අගයක් වෙනවා කියන එක වැදගත් කොටසක්. මෙතන වෙනකන් ලියලා තියෙනවා නඳුල පුතාලා ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියලා ඉවර නම් chat box එකේ දාන්න ලියලා ඉවරයි කියලා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. භෞතික ඊළඟ කොටස අපි තාපය කියන එක තාපාංකය කියන එක තමයි ඊළඟට කතා කරන්නේ. තාපාංකය කියන එක තමයි ඊළඟට කතා කරන්නේ. යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රවය තුලින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම එනම් නැටීම සිදුවන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ තාපාංකය නමින් හැඳින්වෙනවා. එතකොට යම් ද්‍රව්‍යයක් රත් කරනකොට
ද්‍රව්‍ය තුළින් එතකොට බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම එනම් නැටීම සිදුවන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ තාපාංකය කියලා හඳුන්වනවා. ද්‍රව්‍ය කීපයක තාපාංක 9.3 වගුවේ දැක්වේ. 9.3 වගුව ද්‍රව්‍ය කීපයක තාපාංක කියන එක වායුගෝලීය එකක පීඩනයක් යටතේ. ද්‍රව්‍ය බැලුවොත් එහෙම ජලය කියන එක ජලයේ තාපාංකය එතකොට 100යි සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් වෙනවා. එතකොට ඊළඟට එතනෝල් කියන එක ඒකේ තාපාංකය 78ක් වෙනවා. රසදියේ තාපාංකය බැලුවොත් එහෙම 357ක් වෙනවා. සිංක් කියන එකේ තාපාංකය බැලුවොත් එහෙම 907ක් වෙනවා. තඹ කියන එක 2310ක් වෙනවා. යකඩ කියන එක 2750ක් වෙනවා. ඔක්සිජන් කියන එක -183ක් වෙනවා. එතකොට අපි කලින් එකේ ලියාගත්තේ නැහැ තාපාංකය කියන එක. තාපාංකය කියන එක මෙතන ලියා ගන්න ඕන. ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව්‍ය තුළින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම එනම් නැටීම සිදුවන උෂ්ණත්වය. එතකොට මේ අවස්ථාවේ එතකොට මේ නැටීම සිදුවන උෂ්ණත්වය එතකොට ද්‍රව්‍යයක් රත් කරනකොට ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රවය තුළින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම එනම් නැටීම සිදුවන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ තාපාංකය නමින් හඳුන්වනවා. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ද්‍රව්‍යවල අවස්ථා විපර්යාස සිදුවන උෂ්ණත්ව ඒවා මත ක්‍රියාත්මක වන පීඩනය මත රඳා පවතී. සාමාන්‍යයෙන් ද්‍රව්‍යවල තාපාංක සහ ද්‍රවාංක දෙනු ලබන්නේ වායුගෝල එකක පීඩනය යටතේ නැටීම හෝ විලයනය සිදුවන උෂ්ණත්ව ලෙස කෙනක. එතකොට මේ ද්‍රව්‍යවල තාපාංක කියන ඒවට වුණත් එතකොට ඒවා ද්‍රවාංක කියන ඒවා ඒ වායුගෝලීය පීඩනයත් එක්ක වෙනස් වෙනවා කියන එක. වායුගෝලීය පීඩනය අණු වෙනස් වෙනකොට පීඩනය අඩු වෙනකොට ඒක අඩු වෙනවා කියන එක. එතකොට ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් දෙන්නේ වායුගෝල එකක පීඩනයක් යටතේ නැටීම හෝ විලයන සිදුවන උෂ්ණත්වය විදියට තමයි කියලා දීලා තියෙන්නේ. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම ගුප්තතාපය කියන කොටස අපි ඊළඟට කතා කරන්නේ ගුප්තතාපය කියන එක. ද්‍රව්‍යක අවස්ථා විපර්යාස සිදුවන්නේ එම ද්‍රව්‍යයට තාපය සැපයීම හෝ එම ද්‍රව්‍යයෙන් තාපය ඉවත් කිරීම හෝ නිසා කියලා දක්වලා තියෙනවා. ඒක වැදගත් කොටසක්. එතකොට ද්‍රව්‍යක අවස්ථා විපර්යාස සිදුවෙන්නේ ඒ ද්‍රව්‍යයට තාපය සැපයීම හෝ එම ද්‍රව්‍යයෙන් තාපය ඉවත් කිරීම හෝ නිසා කියන එක. ඒක විතාම වැදගත් කොටසක්. කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින ද්‍රව්‍යක අණුවලට යම් ප්‍රමාණයක කම්පන චාලක ශක්තියක් පවතී. තාපය සැපීමේදී එතකොට මේ අවස්ථාවේදී එතකොට කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින ද්‍රව්‍යක අණුවලට යම් ප්‍රමාණයක කම්පන චාලක ශක්තියක් පවතිනවා. තාපය සැපීමේදී එතකොට මොකද වෙන්නේ? මෙම කම්පන චාලක ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙන අතර ඒ අණුව ද්‍රව්‍ය උෂ්ණත්වයද වැඩි වේ. එම ද්‍රව්‍යයට දිගටම තාපය සපයන විට එක්තරා උෂ්ණත්වයකදී අණුවල චාලක ශක්තිය අණු දෙක අතර ඇති බන්ධන බිඳ අණුවලට නිදහසේ චලනය වීමට සැලැස්වීමට තරම් ශක්තිමත් කියලා දක්වනවා. එතකොට
මේකෙදී මේ තාපය සැපයුවා මොකද වෙන්නේ? ඒකෙන් එතකොට ඒක උෂ්ණත්වය ඉහළ යනවා කියන එක දක්වලා තියෙනවා. එතකොට ඒකට අණුව චාලක ශක්තියත් වෙනස් වෙනවා. නමුත් එතකොට එක්තරා අවස්ථාවකදී මේ අණු වල චාලක ශක්තිය මොකද්ද? අණු අතර තියෙන මේ බන්ධන බිඳ දාන්න තරම් බිඳ බිඳී අණු වලට නිදහසේ චලනය වීමට සැලැස්වීමට තරම් ප්‍රමාණවත් වේ කියලා දක්වලා තියෙනවා. මෙය එම ද්‍රව්‍ය ඝන අවස්ථාවේ සිට ද්‍රව බවට පත්වන අවස්ථාවයි කියලා දක්වලා තිනවා. එතකොට මේක එම ද්‍රව්‍ය ඝන අවස්ථාවේ සිට ද්‍රව බවට පත්වන අවස්ථාව කියලා දක්වලා තිනවා. එතකොට මේක බැලුවොත් එහෙම එම ද්‍රව්‍යයට දිගටම තාපය සපයනකොට මොකද වෙන්නේ? එක්තරා අවස්ථාවකදී අණුවල චාලක ශක්තිය අණු අතර ඇති බන්ධන බිඳ දැමීමට බිඳ අණු වලට නිදහසේ චලනය වීමට සැලැස්වීමට තරම් ප්‍රමාණවත් වේ කියලා දක්වලා තියෙනවා. මෙය එම ද්‍රව්‍ය ඝන අවස්ථාවේ සිට ද්‍රව බවට පත්වන අවස්ථාව කියලා දක්වලා තියෙනවා. මෙම අවස්ථා විපර්යාසය සිදුවන අවස්ථාවේදී බාහිරින් මෙම අවස්ථා විපර්යාසය සිදුවන අවස්ථාවේදී බාහිරින් තාපය ලෙස සැපෙන ශක්තිය අණු අතර බන්ධන බිඳීමට වැයවන නිසා එමගින් ද්‍රව්‍යයේ උෂ්ණත්වය වැඩිවීමක් සිදු නොවේ කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ ද්‍රව්‍යයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැත්තේ මොකද? ඒ බාහිරින් සපයන තාපය බන්ධනවල ඒ අණුවල ඒ බන්ධන බිඳීමට ඒ අණු එකට එක්ක අහුවෙලා තියෙන ඒ බැඳීම් බිඳින්න වැය වෙනවා කියන එක දක්වලා තියෙනවා. අවස්ථා විපර්යාසය සම්පූර්ණ වූ පසු සැපේන තාප නැවත පද්ධතියේ උෂ්ණත්වය වැඩිවීම සඳහා භාවිතා වෙනවා කියලා දක්වලා. එතකොට මේ අවස්ථා විපර්යාසය සම්පූර්ණයෙන්ම ඉවර වුණාම මොකද වෙන්නේ? මේ සැපෙන තාපය එතකොට ඒ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙන්න ආපහු යෙදෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මෙසේ අවස්ථා විපර්යාසය සිදුවන මෙසේ අවස්ථා විපර්යාසය සිදුවන අවස්ථාවේදී උෂ්ණත්වය වැඩිවීමක් සිදු නොවී ලබා ගන්නා තාපය ගුප්ත තාපය නමින් හඳුන්වන්නේ. එතකොට මේ අවස්ථාව වැදගත් කොටස මේ ගුප්ත තාපය කියන එක ලියා ගන්න. ගුප්ත තාපය කියලා කියන්නේ මොකද්ද කියන එක. ගුප්ත තාපය කියලා කියන්නේ අවස්ථා විපර්යාසය සිදුවන අවස්ථාවේදී උෂ්ණත්වය වැඩිවීමක් සිදු නොවී ලබා ගන්නා තාපය. අවස්ථා විපර්යාසය සිදුවන අවස්ථාවේදී එතකොට අවස්ථා විපර්යාසය සිදුවන අවස්ථාවේදී උෂ්ණත්වය වැඩිවීමක් සිදු නොවී ලබා ගන්නා තාපය ගුප්ත තාපය. එතකොට මේක අපි කලින් අවස්ථාවේ ඒ කොටස ලියා ගන්න ඕන. මේකට මොකද්ද මේ අවස්ථාවේදී එතකොට මොකද වෙන්නේ කියන එක ලියා ගන්න ඕන. බාහිරින් තාපය සැපෙන. මෙතන මේ කොටස ශක්තිය අණු අතර බන්ධන බිඳීමට වැය වේ කියලා. බාහිරින් සපයන තාපය බාහිරින් සපයන තාපය තාප ශක්තිය බාහිරින් සපයන තාප ශක්තිය අණු අතර බන්ධන බිඳීමට වැය වේ කියලා ලියා ගන්න. අපි මේ කරන්නේ 11 ශ්‍රේණියේ දෙවෙනි පොතේ 14 වෙනි පිටුව කරන්නේ. 14 වෙනි පිටුවේ ගුප්ත තාපය කියන කොටස කරන්නේ. මැදක් හරිය පහු කරලා තියෙන්නේ
14වෙනි පිටුවේ අන්තිම හරිය තියෙන গুপ্তතාපය. එතකොට গুপ্තතාපය කියන එක අපි ඒක ලියාගත්තේ එතකොට අවස්ථා විපර්යාසය සිදුවන අවස්ථාවේදී උෂ්ණත්වය වැඩිවීමක් සිදු නොවී ලබා ගන්න තාපය තමයි අපි গুপ্තතාපය කිව්වේ. ඒක වරහන් ඇතුළේ ලියා ගන්න කිව්වා. බාහිරින් සපයන තාපය බාහිරින් සපයන තාප ශක්තිය අණු අතර බන්ධන බිඳීමට වැය වේ. අපි ඊළඟ කොටසට යන්න ගියොත් එහෙම මෙතනට වෙනකන් ලියාගෙන ඉවර නම් එතකොට গুপ্তතාපය කියන එක දූල පුතාලා 14 වෙනි පිටුවේ මේ අන්තිම හරියේ තියෙන කොටස මේක ලියා ගන්න අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි ඊළඟ කොටසට ගියොත් එහෙම බිඳුවයි සෙන්ටිග්‍රේඩ් මදක් පහළ උෂ්ණත්වයක පවතින අයිස් කැටයකට තාපය සපෙන අවස්ථාවක් සලකමු කියලා දක්වනවා. එතකොට 0 සෙන්ටිග්‍රේඩ් එකට වඩා පහළ උෂ්ණත්වයක පවතින මේ අයිස් වලට තාපය සපෙන අවස්ථාවක් ගැන තමයි කතා කරන්නේ. එතකොට 0 සෙන්ටිග්‍රේඩ් වලට වඩා පහළ උෂ්ණත්වයක ඝන අයිස් තියෙනවා. එතකොට ඒක උත්ත තාපයේ උරාගෙන මොකද වෙන්නේ? ද්‍රව ජලය බවට පත් වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම පළමුව මේ එහි උෂ්ණත්වය ක්‍රමයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 0 දක්වා ඉහළ නගිනු ඇත කියලා දක්වනවා. එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 0 දක්වා ඉහළ නගිනවා කියලා තමයි දක්වලා තියෙන්නේ උෂ්ණත්වය. 0 සෙන්ටිග්‍රේඩ් යනු අයිස් වල ද්‍රවාංකය නිසා. එතකොට අයිස් වල ද්‍රවාංකය තමයි 0 සෙන්ටිග්‍රේඩ් අංශක කියන්නේ. ඉන් පසු සපයන තාපය එතකොට ඊට පස්සේ සපයන තාපය ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බලවලට විරුද්ධව කාර්ය කිරීම සඳහා වැය වෙනවා කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී අණු අතර තියෙන ඒ බැඳීම් වලට විරුද්ධව මේ කාර්ය කරනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒ අතර 0 සෙන්ටිග්‍රේඩ් හි පවතින. එතකොට 0 සෙන්ටිග්‍රේඩ් වල පවතින අයිස් කියන එක 0 සෙන්ටිග්‍රේඩ් වල පවතින අයිස් කියන එක ක්‍රමයෙන් එතකොට 0 සෙන්ටිග්‍රේඩ් වල පවතින ජලය බවට පත් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට 0 සෙන්ටිග්‍රේඩ් අංශක වල පවතින ජලය බවට පත් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම ජලය තුල බවට පත් වූ පසු තවදුරටත් තාපය සැපයුවොත් එම තාපය නැවත ජලයේ උෂ්ණත්වය වැඩි කිරීම සඳහා වැය වී කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ඝන අයිස් කියන එක ඒකට තාපය සැපයුවාම গুপ্ত තාපයක් තියෙනවා. ඊට පස්සේ ඒක ක්‍රමයෙන් ද්‍රව ජලයේ බවට පත් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම ජලය බවට පත් වුණාට පස්සේ තවදුරටත් තාපය සැපයුවොත් මොකද වෙන්නේ? එම තාපය නැවත ජලයේ උෂ්ණත්වය වැඩි කිරීමට වැය වෙනවා කියලා දක්වනවා. එතකොට නැවත එතකොට අපි තාපය සැපයුවොත් වෙන්නේ මොකද්ද? නැවත ඒ ජලයේ උෂ්ණත්වය වැඩි කිරීමට මේ තාපය වැය වෙනවා කියලා දක්වලා තියෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඝනයක් ද්‍රව බවට පත්වීම විලයනය. ඝනයක් ද්‍රව බවට පත්වීම කලිනුත් මේක ලියාගෙන ඇති. ලියා ගන්න පුළුවන් නම් විලයනය කියන්නේ ඝනයක් ද්‍රව බවට පත්වීම.
අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම බිඳුවයි සෙන්ටිග්‍රේඩ්හි පවතින අයිස් බිඳුවයි සෙන්ටිග්‍රේඩ්හි පවතින ජලය බවට පත්වීමේදී උරාගන්නා තාපය විලේනී ගුප්ත තාපය ලෙනින් හඳුන්වනු කියලා දක්වලා තියෙනවා. එතකොට ඝනයක් ද්‍රව බවට පත්වීම විලේනය කියලා හඳුන්වනවා. ඊළඟ එකම ලියා ගන්න අයිස් ජලය බවට පත්වීමේදී උරාගන්නා තාපය විලේනී ගුප්ත තාපය කියලා කියනවා කියන එක ලියාගන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඝනයක් ද්‍රව බවට පත්වීම කියන එක තමයි විලේනය කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී අයිස් ජලය බවට පත්වීමේදී උරාගන්න තාපය විලේනී ගුප්ත තාපය කියලා කියනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒකත් ඉතාම වැදගත් කොටසක්. ඒක නිසා ඒකත් මතක තියාගන්න. විලේනී ගුප්ත තාපය කියන්නේ මොකක්ද කියන එක. ඊළඟ බැලුවොත් එහෙම අයිස් පමණක් නොව ඕනෑම ඝන ද්‍රව්‍යයක් විලයනය වීමේදී ගුප්ත තාපය උරා ගැනීමක් සිදු වෙනවා කියලා දක්වනවා. එතකොට අයිස් විතරක් නෙවෙයි ඕනම ඝන ද්‍රව්‍යයක් මොකද වෙන්නේ? ඒක විලයනය වෙනකොට ඒකෙදී ගුප්ත තාපයක් උරා ගන්නවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එසේ විලයන වීමෙන් පසු ලැබෙන ද්‍රව්‍ය නැවත සිසිල් කරහොත් විලයනයේදී ගුරාගත් ගුප්තතාප ප්‍රමාණයම නැවත පිට කිරීමක් සිදුවෙනවා. එතකොට මේ අවස්ථාව එතකොට අයිස් පමණක් නෙවෙයි ඕනම ඝන ද්‍රව්‍යයක් විලයනය කිරීමේදී ගුප්තතාපය උරා ගැනීමක් සිදුවෙනවා කියලා දක්වලා තිනවා. එසේ විලයනය වීමෙන් පසු ලැබෙන ද්‍රව්‍ය එතකොට එසේ විලයනය වීමෙන් පසු ලැබෙන ද්‍රව්‍ය නැවත සිසිල් කරහොත් විලේනයේදී උරාගත් ගුප්ත තාප ප්‍රමාණයම නැවත පිට කරනු කිරීමක් සිදුවේ. මේ අනුව බිඳුවයි සෙන්ටිග්‍රේඩ්හි පවතින ජලය සිසිල් කිරීමේදී එම ජලය ප්‍රමාණය ගුප්ත තාපය පිට කරමින් බිඳුවයි සෙන්ටිග්‍රේඩ්හි පවතින අයිස් බවට පත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට බිඳුවයි සෙන්ටිග්‍රේඩ් වල තියෙන එතකොට පවතින අයිස් බවට පත් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම දැන් 100 සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වයේ පවතින ජලයට තාපය සපයන අවස්ථාව සලකලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට 100 සෙන්ටිග්‍රේඩ් අංශක තියෙන ජලය එතකොට අපි ඒක බැලුවොත් එහෙම 100 සෙන්ටිග්‍රේඩ් ද්‍රව ජලය කියන එක ගුප්ත තාපය උරාගෙන ඒක 100 සෙන්ටිග්‍රේඩ් වල හිමාලය බවට පත් වෙනවා. දැන් 100 සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වයේ පවතින ජලයට තාපය සපයන අවස්ථාවක් සලකමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේක 100 සෙන්ටිග්‍රේඩ් ද්‍රව ජලය එතකොට ගුප්ත තාපය උරා ගත්තාම මොකද වෙන්නේ? 100 සෙන්ටිග්‍රේඩ් හිමාලය බවට පත් වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම ජලය පවතින්නේ ඒ තාපාංකයේ ඒ නිසා මෙහිදීද අවස්ථා විපර්යාසයක් සිදුවන අතර එම අවස්ථා විපර්යාසය සිදු කිරීමටද අන්තර් අණුක ආකර්ෂණ බලවලට විරුද්ධව කාර්ය සිදුවෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේක අවස්ථාවේදී එතකොට කාර්ය සිදු වෙනවා. ඒ කියන්නේ গুপ্ত බලයක් එතකොට මේ අවස්ථාවේදී තියෙයි කෙනෙක් කියන්නේ. එතකොට ජලය පවතින්නේ හිතාපාංකේ නිසා මෙහිදීද
අවස්ථා විපර්යාසයක් සිදුවන අතර එම අවස්ථා විපර්යාසය සිදු කිරීමටද අන්තර් අනුක ආකර්ෂණ බලවලට විරුද්ධව කාර්ය කිරීමට සිදුවෙන. එම නිසා සපයන තාපය පළමුුව වැෑවන්නේ අන්තර් අනුක ආකර්ෂණ බලවලට විරුද්ධව කාර්ය කර ජලයෙන් ඉවත්වීම සඳහා වන අතර එම නිසා සීයයි සෙන්ටිග්‍රේට් උෂ්ණත්වය පවතින ජලය සියල්ල හුමාලේ බවට පත්වනතෙක් ජලය උෂ්ණත්වය ඉහළ නොයයි කියල දක්වතිනකොට මේ අවස්ථාවිදිත කොට සේරමටික හුමාලේ වෙනකං පත්වනකම් මේ අවස්ථාව දුෂ්ණත්වය ඉහළ යමක් සිද්ධ වෙන්න හැකිනෙක් තමයි දක්කොලති. මෙම අවස්ථාවේදී ගුප්තතාපය ලෙස උරාගන්නා එතකොට මේ අවස්ථාවදි ගුප්තතාපය විදිට උරාගන්න එතකොට තාපය වාශ්පී කරණයේ ගුප්තතාපය නමින් හඳුන්වන. එතකොට කලින් අවස්ථාවේදී කොට කරපු එකයි මේකයි ඉතාම වැදගත් වෙනකොට කලින් අවස්ථාවේදී කොට විලේනේ ගුප්තතාපය කියන එක අපි කතා කරේ දැන් කියන්නේ අපි මේ වාශ්පීකරණයේ ගුප්තතාපය කියන එක තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට මේ අවස්ථාව එතකොට වාශ්පීකරණයේ ගුප්තතාපය කියල කියන්නේ මොකක්ද? වාශ්පීකරණයේ ගුප්තතාපය කියන එක බැලුවොත් එහෙම එතකොට මේක මේ සෙන්ටිග්‍රේට් අංශක සීයේ උෂ්ණත්වයේ පවතින ජලයේ සියල්ලම හුමාලය බවට පත්වන තෙක් එතකොට ජලයේ උෂ්ණත්වය ඉහළ නොයයි කියලා දක්වලා තියෙනකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී ගුප්තතාපය ලෙස උරාගන්න තාපය තමයි වාශ්පීකරණයේ ගුප්තතාපය කියලා දක්වන්නේ. එතකොට වාශ්පීකරණයේ ගුප්තතාපය කලින් අවස්ථාවේදී අපි කතා කරේ එතකොට විලේනේ ගුප්තතාපය කියන දෙක ඉතාම වැදගත් වෙනවා. මොකද මේවා ඒකක කියන එක වරද්දන්න නැතුව දාන්න වෙනවා අනිවාර්යයෙන්. මේ කොටසත් ලියා ගන්න. ඕනම ද්‍රව්‍යයක් වාශ්පීකරණය වීමේදී ගුප්තතාපය උරා ගැනෙන අතර එම වාශ්ප ඝනීභවනය වීමේදී ගුප්තතාපය පිට කිරී කියලා. එතකොට ඕනම ද්‍රව්‍යයක් එතකොට වාශ්පීකරණය වෙනකොට ගුප්තතාපය උරා ගන්නවා. ඒ වගේම එම වාශ්ප ඝනීභවනය වෙනකොට ගුප්තතාපය මොකද වෙන්නේ? පිට කරනවා. මේ ටික ලියා ගන්න. මේ ටික ඉතාම වැදගත් කොටස්. ඇත්තටම මේ ගුප්තතාපය කියන එක ඉතාම වැදගත් කොටස්. මේ ටික ඒක නිසා ඒක ලියා ගන්න ඇත්තටම. එතකොට ඕනම ද්‍රව්‍යයක් වාශ්පීකරණය වීමේදී ගුප්තතාපය උරා ගන්නවා. එම වාශ්ප ඝනීභවනය වීමේදී ගුප්තතාපය පිට කරනවා කියලා තමයි අපි කතා කරේ. අපි විලේනේ ගුප්තතාපය කියන එක ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතන ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා කලින් ඒ අභ්‍යාසය කරන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒක අභ්‍යාසය කරන්න අපි ඊළඟ දවසේ පුළුවන් වුණොත් ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
විලේනේ ගුප්තතාපය කියන කොටසෙන් අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අදට පාඩම අපි මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු